रात्रि 9යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති සංස්කරණය ඉරංග සුරෝෂණ ප්‍රකාශය ඩිලාන් සමීර කොඩිකාර. කොරෝනා පාලනය කිරීමේ අරමුණින් ආයතන සහ ජනතාව පිළිපැදිය යුතු සෞඛ්‍ය නිර්දේශ ඇතුළත් වාර්තාව ජනාධිපතිතුමා හමුවට. පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ ගැසට් පත්‍රය ඉවත් කිරීමට ජනාධිපතිවරයාට බලයක් නැතැයි ශ්‍රේෂ්ඨාධිකරණයේදී ප්‍රකාශයක්. කොළඹ දිසාව සම්බන්ධ බුද්ධිතොරතුරු රැස්කිරීමේ වගකීම සම්බන්ධයෙන් යම් අකාර්යක්ෂමතාවයක් සිදු වී ඇතැයි පාස්කු ඉරිදා ප්‍රහාරය විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ හෙළිදරව් වෙයි. කුවේට් සිට පැමිණි පුද්ගලයන් සහ නාවික හමුදා සමාජිකයන් අතරින් තවත් කොරෝනා රෝගීහු 96 දෙනෙක් හඳුනා ගෙනති. කොරෝනා වසංගතයේ බලපෑමට ලක් වූ විදේශගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වීම සඳහා නව ක්‍රමවේදයක්. වෛද්‍ය පීඨ අවසන් වසර සිසුන් සඳහා පමණක් විශ්වවිද්‍යාල ලබන 15 වෙනිදා විවෘත කිරීමේ තීරණයක්. කොරෝනා වෛරසයට එරෙහිව එන්නත් සහ ප්‍රතිකාර ක්‍රම සංවර්ධනය කිරීමේ ගෝලීය අරමුදලේ වටිනාකම ඉහළට. ජූනි මාස 1 වෙනිදා සිට මෙරට ක්‍රීඩා කටයුතු අධීරෙන් අධීර ආරම්භ කෙරේ. රට විවෘත කිරීමත් සමග කොරෝනා පාලනය කිරීමේ අරමුණින් රාජ්‍ය හා පෞද්ගලික ආයතන ප්‍රධානීන් සහ ජනතාව පිළිපැදිය යුතු සෞඛ්‍ය නිර්දේශ ඇතුළත් වාර්තාව සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පිළිගන්වන බව වෛරසය මර්ධනය සඳහා පිහිට වූ කාර්ය සාධන ක්‍රියාකාරී සමාලෝචන කමිටුව අද රැස් වූ අවස්ථාවේ අනාවරණය කෙරිණි. කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සම්බන්ධයෙන් තවදුරටත් ගත යුතු විශේෂිත ක්‍රියාමාර්ග පිළිබඳව තීරණ ගැනීම සඳහා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය පිහිට වූ මෙම කමිටුව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද දිනේදී රැස්ුණි. වෛරසය පිළිබඳ කාර්ය සාධන ක්‍රියාකාරී සමාලෝචන කමිටුව සකස් කර ඇති මෙම වාර්තාවේ ඇතුළත් කරුණු පිළිබඳව ඉදිරියේදී ජනතාව දැනුවත් කෙරේ. වැඩිදුරටත් අදහස් දක්වන සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය සෑම අංශයකටම පිළිපැදිය යුතු කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් උපදෙස් මාලාවක් වෙන් වශයෙන් හදලා තියෙනවා. එය සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ අපි ප්‍රදර්ශනය කරලා තියෙනවා. නිසා ඔබට ඔබේ කාර්ය කරගෙන යාමේ කිසිම ගැටලුවක් නැහැ. පොලිසියෙන් ඇවිල්ලා එහෙම නැත්නම් PHI මහත්තයා ඇවිල්ලා කරදර කරයි කියන බය තබාගත යුතු නැහැ. හැබැයි ඔබ ඒ සෞඛ්‍යංශ කියන ආකාරයට ඔබ පවත්වාගෙන යා යුතුයි. අතිගරු ජනාධිපතිතුමා, අගමැතිතුමා, සෞඛ්‍යංශ ත්‍රිවිධ හමුදාව මේ සියලු දෙනා වෙහෙස මහන්සි වෙලා බොහොම කැපකිරීමක් කරලා තමයි ලෝකයේ අනිත් රටවල් වලට සාපේක්ෂව අපේ රට COVID-19 රෝගයෙන් පාලනයකට නතු කරගෙන තියෙන්නේ. අපි ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා හිටිනවා. වගකිය යුතු පුරවැසියන් විදිහට මේ රට මේ තත්ත්වෙන් ආරක්ෂා කරගෙන අපේ රටේ ජයග්‍රහණය අපි ළඟා කරගනිමු කියලා. පාර්ලිමේන්තුව විසිරුවා හරමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය ඉවත් කර ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට නීතිමය ප්‍රතිපාදන සලසා නැතැයි නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දන්වා සිටියේය. ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බලය ලැබෙන්නේ ඇත්තේ විසිරුවා හරිනු ලැබූ පළාත් සභාවක් නැවත කැඳවීමට පමණක් බව මැතිවරණ දිනය අභියෝගයට ලක් කළ පෙත්සම් අඛණ්ඩව 6 වෙනි දිනටත් අද සලකා බැලූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේවමුනිද සිල්වා මහත්මිය පංචපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පැවසුවාය. ඒ අනුව පෙත්සම්කරුවන් එල්ලා සිටින සහන ලබා දිය නොහැකි බැවින් මෙම පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන්නයි ඇය ඉල්ලා සිටියාය. රජයේ නිවාඩු දිනවල නාම යෝජනා පත්‍ර භාර ගැනීමට නීතිමය බාධාවක් නොමැති බවත් පෙත්සම්කරුවන් ඉල්ලා සිටින පරිදි මහ මැතිවරණය සඳහා නාම යෝජනා පත්‍ර භාර ගැනීම නීති විරෝධී බවට තීන්දුව කරනු ලැබුවහොත් අලුතින් නාම යෝජනා පත්‍ර කැඳවීමට පාර්ලිමේන්තු මැතිවරණ පනත යටතේ ප්‍රතිපාදන සලසා නැතයිද ඇය මෙහිදී ප්‍රකාශ කළාය. අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනක අලු විහාරේ, සිසිරද ආබ්රු, ප්‍රියන්ත ජයවර්ධන හා විජිත් මලල්ගොඩ යන මහතුරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් සලකා බැලීම සිදු වෙයි.
කොළඹ දිසාව සම්බන්ධ බුද්ධිතොරතුරු රැස් කිරීමේ වගකීම සම්බන්ධයෙන් යම් අකාර්යක්ෂමතාවයක් සිදු වී ඇතැයි පිළිගන්නා බව පාස්කු ඉරිදා ප්‍රහාර පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ අද සාක්ෂි ලබා දෙමින් ත්‍රිකුණාමලය පොලිස් අධිකාරී කාර්යාලයේ සහකාර පොලිස් අධිකාරී BII ප්‍රසන්න මහතා ප්‍රකාශ කළේය. බස්නාහිර පළාත් බුද්ධි කොට්ටාශ භාර වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස තමා කටයුතු කරන සමයේ අයියේ සංවිධානයට සම්බන්ධ 100 දෙනෙකු මෙරට සිටින බවට එක්තරා සාකච්ඡාවකදී තමා දැනුවත් වූ බව ඔහු සඳහන් කළේය. පාස්කු ඉරිදා ප්‍රහාරයක් එල්ලවන බවට ඊට පෙර තමන් නිසියාකාරයෙන් දැනුවත්ව නොසිටි බවද හෙතෙම ප්‍රකාශ කළේය. ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලය හා කතෝලික දේවස්ථාන ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කිරීමට සහරාන් ඇතුළු 6 දෙනෙකුගේ නම් සහිත බුද්ධිතොරතුරු අප්‍රේල් 11 වෙනිදා තමන්ට ලැබුණු බවත් ඒ අනුව අප්‍රේල් 12 වෙනිදා ඒ පිළිබඳ වගකිය යුතු නිලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කළ බවත් කොමිසම හමුවේ ඔහු සඳහන් කළේය. ජාතික තෞහිද් ජමාත් සංවිධානය මුස්ලිම් ජනතාවගෙන් සුබ සාධන කටයුතු වෙනුවෙන් ක්‍රියාත්මක වූ බවට 2016-17 කාලයේ තමන්ට බුද්ධිතොරතුරු ලැබූ තිබූ බවද සහකාර පොලිස් අධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේය. අද දිනේ හඳුනාගත් කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 96ක් බවට පත්ව ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ඉන් 88 දෙනෙකු කුවේට් රාජ්‍යයේ සිට පැමිණ මින්නේරිය සහ ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක්වෙමින් සිටි පුද්ගලයෝ වෙති. අනෙක් 8 දෙනා නිරෝධායනයට ලක්වෙමින් සිටි නාවික හමුදා සමාජිකයන්ය. ඒ අනුව මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති කොරෝනා වෛරස ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1278ක් දක්වා ඉහළ ගොස් තිබේ. වෛරසය ආසාදනයෙන් මෙවන විට සුවය ලබා සිටින පුද්ගලයන් සංඛ්‍යාව 712කි. ඊයේ මරණයට පත් වූ පුද්ගලයා සමග වෛරසය හේතුවෙන් පුද්ගලයන් 10 දෙනෙකු මරණයට පත් වී ඇත. මෙවන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 556කි. කොරෝනා වසංගතය හමුවේ අපහසුතාවයට පත්ව සිටින විදේශගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමට නව ක්‍රමවේදයක් සැකසේ. ඊට අදාළ වැඩපිළිවෙල හෙට පැවැත්වෙන සාකච්ඡාවේදී තීරණය කරන බව ජනාධිපති මාධ්‍යාංශය පවසයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු පිරිසක් මීට සහභාගී වෙති. ඒ අනුව විදේශගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම සඳහා ජූනි මාස සිට ගුවන් ගමන් සැලසුම් කෙරේ. මෙම වැඩපිළිවෙල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත පසුගිය ජනවාරි මාසයේ සිට ආරම්භ කෙරිණ. ඒ යටතේ චීනයේ වුහාන් නගරයේ සිටි සිසුන් ඇතුළු ශ්‍රී ලාංකිකයෝ 33 දෙනෙක් පෙබරවාරි 1 වෙනිදා දිවයිනට පැමිණියහ. ඉන්දියාවේ නගර කිහිපයක බන්ධනාවේ ගොස් සිටි ශ්‍රී ලාංකිකයෝ 839 දෙනෙක් මාර්තු 19 වෙනිදා මෙරටට ළඟා වූහ. ඊයේ දිනේ වන විට රටවල් 20ක සිට මෙරටට ගෙන්වාගත් මුළු සංඛ්‍යාව 5485කි. ඔවුන් අතරින් කොරෝනා ආසාදිතයන් වාර්තා වූයේ 5 දෙනෙකු පමණි. කෙසේ වුවත් එක්සත් අරාබි එමිරාජ්‍යයේ ඩුබායි සිට පසුගියදා පැමිණි 197 දෙනාගෙන් 27 දෙනෙකු ආසාදිතයන් බව නිගමනය කෙරිණි. කුවේට් සිට පැමිණි 462 දෙනාගෙන් PCR පරීක්ෂණ වලට ලක් කළ 150 දෙනා අතරින් 96 දෙනෙක් කොරෝනා ආසාදිතයෝ වෙති. තවත් 300කට වැඩි පිරිසක් පරීක්ෂණ වලට භාජනය කිරීමට නියමිතයි. වෛද්‍ය පීඨවල අවසන් වසර විභාගවලට පෙනී සිටින සිසුන් සඳහා පමණක් ලබන මාස 15 වෙනිදා විශ්වවිද්‍යාල විවෘත කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වන අමාත්‍යවරයා මේ වන විට තීරණය කළා තිබෙනවා ජූනි මාස 15 වෙනිදා සිට සියලුම වෛද්‍ය පීඨවල අවසන් වසරේ ශිෂ්‍යයන් සඳහා විභාග පැවැත්වීමේ කටයුත්ත සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අනිත් ශිෂ්‍යයන් සඳහා අධීරගත ක්‍රමයකට විශ්වවිද්‍යාල විවෘත කිරීමත් ක්‍රියාමාර්ග ගැනීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේ සෞඛ්‍ය බලධාරීන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවයි. වැඩිදුරටත් අදහස් දක්වන සභාපතිවරයා එහිදී තියෙන වැදගත්ම දේ තමයි නේවාසිකාගාර වෙන්වන්නේ එක්
වෛද්‍ය ශිෂ්‍යයෙකුට එක් කාමරයක් බැගින් ඔවුන් සති දෙකක නිරෝධායන කාල සීමාවකට යටත් කරලා ඉන්පසුව තමයි මේ විභාග කටයුතු වලට යොමු වෙන්නේ. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ. රට නැවත විවෘත වන අවස්ථාවේ කොරෝනා වසංගතය පැතිරීම වළක්වා ගැනීමේ වගකීම සියලු දෙනා සතු ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවධාරණය කරයි. වැඩිදුරටත් අදහස් දක්වන ඒ මහතා අද දින විශේෂයෙන්ම රට සමස්තයක් ලෙස විවෘත වන අවස්ථාවක මර්ධනය කරන ලද කොවිඩ් වසංගතය කවදුරටත් නොපැනෙන ආකාරයට කටයුතු කිරීමේ පරම වගකීම හිමිවන්නේ ඔබටත් අපටත්. කල්පනා කරනවා මේ අනතුර අපෙන් පහව ගොස් කියලා. නමුත් මම කියන්න කැමති එසේ පහව ගොස් නැහැ. ඒ නිසා සමාජ දුරස්ථභාවය, ශ්වසන ආචාරශීලීභාවය සහ අපේ අත්වල පිරිසිදුකම මේ තුන තමයි මූලික කණු තුන මේ COVID-19 පැරදවීමේ කාරණයේදී. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ග්‍රැමා පීසා කාෆ්ට් ලංකා පුද්ගලික සමාගම සිය පාරිභෝගික ජනතාව අතර ගෙවතු වගාව ප්‍රචලිත කිරීමේ අරමුණින් අස්වැද්දුම නමින් නොමිලේ එළවලු බීජ ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත. එහි ආරම්භක පියවර වශයෙන් ජනතාවට ලබා දීම සඳහා සකස් කළ එළවලු බීජ වලින් කොටසක් එම සමාගමේ නිලධාරීහු අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ඔහුගේ නිල නිවසේදී අද පිළිගැන්වූහ. වසවිසෙන් තොර එළවලු පරිභෝජනයට ජනතාව පෙළඹී ඇති බැවින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව ග්‍රැමා පීසා කාෆ්ට් ලංකා පුද්ගලික සමාගම පවසයි. බීජ වගා කිරීම හා ඊට අදාළ උපදෙස්ද මෙහිදී ලබා දෙනු ලැබේ. නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශවල ජීවත් වන 1,25,000කට පිරිසකට නොමිලේ බීජ ලබා දීම සමාගමේ අපේක්ෂාවයි. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්තියේ හඬ අවධානය පිණිසයි. එකමුතු වීම දෙමෝපියනි ඔබේ දරුවාගේ නිරෝගීකමට මුල් තැන දෙන්න හොඳම දේ පමණක් ඔබේ දරුවාට දෙන්න. ආර්ය කිරි ඕස්ට්‍රේලියාවෙන් ඔබ වෙතෙන එකම කිරි ආර්ය කිරි. දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට බලපෑ ඇති වර්ෂාවත් සමග ඩෙංගු මදුරුවන් බෝවීමේ වැඩි ප්‍රවණතාවයක් පවතින බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි. කොරෝනා වෛරසයට ජනතාවගේ වැඩි අවධානයක් යොමු වීම තුළ ඩෙංගු රෝගිය කෙරෙහි ජනතා අවධානය අඩු වී ඇතැයි එම සංගමේ සභාපති නජිත් සුමනසේන මහතා පැවසීය. කොරෝනා වෛරසයේ හේතුවෙන් කීට විද්‍යා නිලධාරීන්ගේ කටයුතුද ඇනහිට පැවතීම හේතුවෙන් මදුරු කීට ගහණය වැඩිවීමේ අවධානමක්ද පවතින බව ඔහු පෙන්වා දෙයි. එබැවින් තමා අවට පරිසරය මදුරුවන්ට බෝවිය නොහැකි පරිදි පිරිසිදුව පවත්වා ගන්නයි ඔහු මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ජාත්‍යන්තර කීර්තියක් දිනු අපේම දේශීය ව්‍යාපාරයක් වන ආර්ය සහල් සමාගමට අයත් ආර්ය කිරි සමාගමේ විශිෂ්ටතම හඳුන්වා දීමයි 100% එළකිරි වලින් පමණක් නිපදවා ඔබ වෙත එන ආර්ය කිරි. නිරෝගීකමට මුල් තැන දෙන නුවණැති පාරිභෝගික ජනතාවගේ විශ්වාසනීය තෝරා ගැනීමයි ආර්ය කිරි. වෙනස හොඳින් හඳුනා ගන්න ආර්ය කිරි බීලම බලන්න. ලෝක ප්‍රවෘත්ති කොරෝනා වෛරසයට එරෙහිව එන්නත් සහ ප්‍රතිකාර ක්‍රම සංවර්ධනය කිරීමේ ගෝලීය ව්‍යාපාරය සඳහා ලැබී ඇති අරමුදල්වල වටිනාකම මෙවන විට යුරෝ බිලියන 9.5 ඉක්මවා ඇතැයි යුරෝපා කොමිසම පවසයි. එහි සභාපතිනි උර්සුලා වොන්ඩර් ලේයර් මහත්මිය පැවසුවේ අරමුදල සංදිස්ථානයකට පැමිණ තිබීම වසංගතය මැඩ පැවැතීම සඳහා ලෝක සහයෝගීතාව පෙන්නුම් කිරීමක් බවයි. යුරෝපා කොමිසම විසින් මෙම ව්‍යාපාරය මාර්ගගත සමුළුවකදී ආරම්භ කරන විට ඒ සඳහා පවුම් බිලියන 6.5ක මූලික දායකත්වයක් ලබා දෙන බවට රටවල් 40ක් සහ පරිත්‍යාගශීලී වූ පොරොන්දු වූහ. චීනයේ පහළ කක්ෂීය බ්‍රෝඩ්බෑන්ඩ් සංනිවේදන චන්ද්‍රිකාව සම්බන්ධ පරීක්ෂණ සාර්ථක ප්‍රතිඵල පෙන්වා ඇතැයි එහි පර්යේෂකයෝ පවසති.
ඊට අදාළව සිදු කරනු ලැබූ සංනිවේදන පර්යේෂණ 180කට අධික සංඛ්‍යාවකින් ලැබී ඇති ප්‍රතිඵල සතුටුදායක මට්ටමේ පවතින බව ඔවුහු සඳහන් කළහ. චීන ගුවන් අභ්‍යවකාශ විද්‍යා හා කර්මාන්ත ආයතනය විසින් මෙම චන්ද්‍රිකා පද්ධතිය සංවර්ධනය කර තිබේ. එය පැය 8800කට අධික සංඛ්‍යාවක් ස්ථාවරව ක්‍රියාත්මක වෙමින් උපදෙස් 5000කට අධික සංඛ්‍යාවකට සාර්ථකව ප්‍රතිචාර දක්වා ඇත. පෙරසර සංවර්ධනයක පුවත් සම්පෙන්ඩනය සංවර්ධන පුවත්. මෙරට ඇඟලුම් ශේෂ්ත්‍රයට අවශ්‍ය අමුද්‍රව්‍ය නිෂ්පාදනය කළ හැකි ඇඟලුම් උද්‍යානයක් එරවුර්හිදී ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය තීරණය කරයි. කෘත්‍රිම හා ස්වභාවික රෙදිපිලි මෙන්ම ඇඟලුම් නිෂ්පාදන කර්මාන්තයට අවශ්‍ය වෙනත් දෑ මෙහි නිෂ්පාදනය කිරීම අපේක්ෂාවයි. ඒ පිළිබඳව රටවල් කිහිපයක ආයෝජකයින් සමග සාකච්ඡා කර ඇති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල් සංජය මොහොට්ටාල මහතා පැවසීය. කොරෝනා වසංගතයෙන් අර්බුදයට පත් වූ මෙරට ඇඟලුම් කර්මාන්තය නගා සිටුවීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබේ. ක්‍රීඩා පුවත්. ජූනි මාස පළමුවෙනිදා සිට මෙරට ක්‍රීඩා කටයුතු අධීරෙන් අධීර ආරම්භ කරන බව අමාත්‍ය ඩලසලහ පෙරුම මහතා පවසයි. කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනීමේ උපකරණ කට්ටලයක් ඇතුළු රුපියල් ලක්ෂ 150ක් වටිනා උපකරණ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩා අමාත්‍යාංශයට පිරිනැමූ අවස්ථාවට කොළඹ ක්‍රීඩා වෛද්‍ය ආයතනයේදී එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා අපි ප්‍රතිපත්තිමය තීරණයක් අරගෙන තියෙනවා ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව ජූනි මාසේ පළවෙනිදා සිට අධියරෙන් අධියර පියවරෙන් පියවර නැවත ක්‍රියාත්මක වෙන්නට ඕනේ. නැගිටින්න ඕනේ කියලා අපි ප්‍රතිපත්තිමය තීන්දුවක් අරගෙන තියෙනවා. අපේ COVID-19 මේ වසංගතයට එරෙහිව සටන් වැදුණු කණ්ඩායම් වල තියෙන අත්දැකීම් වලට ගරු කරමින් ඔවුන්ගේ නිර්දේශනවලට මුල් තැන දෙමින් නැවත අර්බුදකාරී තත්ත්වයක් ඇති නොවන විදියට මේක කළමනාකරණය කරගෙන යන්නට ඕන නිසායි අපි මේක හෙමින් සැරේ පියවරෙන් පියවර ක්‍රියාත්මක වෙන්නේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය. උපයන මුදල් තැන්පත් කරන ඔබට පොලිය තව තවත් වැඩි කළා. දැන් ඔබටත් වාසි රටටත් වාසි. ඔබත් අදම NSB SDA තැන්පතුවක් කරවන්න. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. කොරෝනා අර්බුදයට ඉක්මන් ප්‍රතිචාර දක්වමින් කොමර්ෂල් බැංකුව ණය පොලි අනුපාත අඩු කර තිබේ. පුද්ගලික සහ ආයතනික ණය ගැනුම් දනුකරන්ගේ අවශ්‍යතාව සැලකිල්ලටගෙන මෙම පියවරගත් බව එම බැංකුව පවසයි. මේ අනුව කොමර්ෂල් බැංකුව විසින් අලුතින් ලබා දෙන ණය, උකස්, ලීසින් පහසුකම් සහ බැංකු අයිරා සඳහා මෙම අඩුපොලි අනුපාත ක්‍රියාත්මක කෙරේ. කොරෝනා තත්ත්වයේ හේතුවෙන් ව්‍යාපාර වසා දැමීම නිසා ආදායම් අහිමි වී අපහසුතාවයට පත් සිය ගනුදෙනුකරුවන්ට සහයෝගය ලබා දීම මෙහි අපේක්ෂාවයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ඔබත් රටෙත් ආර්ථිකයේ ශක්තිමත් විය යුතු මේ මොහොතේ කවදත් ඉදිරියට මඟ කියූ ජාතියේ ඉතුරුම් නියමුවාගෙන් සුරක්ෂිතම ඉතුරුම් වාසියක් ශ්‍රී ලංකා මහ බැංකුවේ මඟ පෙන්වීම යටතේ හඳුන්වා දෙන NSB SDA සුවිශේෂී ස්ථාවර තැන්පතු ගිණුමක ඉතිරින් උපයන මුදල් තැන්පත් කරන ඔබට පොලිය තව තවත් වැඩි කළා. දැන් ඔබටත් වාසි රටටත් වාසි. ඔබත් අදම NSB SDA තැන්පතුවක් කරවන්න. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය සර් පුතාගේ වැඩේ කරගත්තද? පුතාට හොඳම ලැප්ටොප් එකක් අරන් දුන්නා. ක්‍රෙඩිට් කාඩ් එකට ලොකු වටමක් තිබ්බනේ. ලොකු සර් ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරනවද? ජීවිතේ ප්‍රයෝජනවත් දේවල් කරන්න LOLC ක්‍රෙඩිට් කාඩ් එකෙන් ලැබෙන්නේ ලොකු හයියක්නේ. LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කින්නියා ප්‍රදේශයේ වගා කෙරුණු සීමිත මුරුංගා අස්වැන්නට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේදී අද ඉහළ මිලක් ලැබී තිබේ. ඒ අනුව මුරුංගා කිලෝවක තොග මිල රුපියල් 125 සිට 150 දක්වා පැවති බව ව්‍යාපාරිකයෝ ප්‍රකාශ කළහ. සිල්ලර වෙළඳපොලේ මුරුංගා අලෙවි වී තිබුණේ රුපියල් 300කට වඩා වැඩි මිල ගණන් යටතේය. ඉතා සාර්ථක මුරුංගා අස්වැන්නක් කින්නියා ප්‍රදේශයෙන් මේ දිනවල ලැබෙන බව ව්‍යාපාරිකයෝ වැඩිදුරටත් පෙන්වා දෙති. ජය අයියා මොකෝ ඊරේ පාක් එකට ආවේ නැත්තේ? අපේ පොඩි දූ ඉස්කෝලේ දුවන තරගයකින් පළවෙනිය වුණානේ. ඉතින් ගෙදර කට්ටියම එක්කගෙන ගියා කෑමකට. කොහෙද?
අර සීෆුඩ් රෙස්ටෝරන්ට් එකකට මල්ලි. එහෙනම් බර වියදම් ඇතිනේ. වියදමට වඩා ගෙදර අයගේ සතුටනේ. අනික LOLC ක්‍රෙඩිට් කාඩ් එක අතේ තිබ්බ නිසා සල්ලි ගැන බයක් තිබ්බෙම නැහැ. ඔබගේත් අන් අයගේත් ජීවිත වෙනුවෙන්ම කැපවන ඔබ සඳහාම දැන් LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. කාලගුණ වාර්තාව දිවයින ආසන්න පහළු වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් බොහෝ ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයකදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. කෑගල්ල, රත්නපුර, කළුතර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල මිලිමීටර් 100ට වැඩි වර්ෂාපතනයක් ඇතිවිය හැකිය. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. කොරෝනා පාලනය කිරීමේ අරමුණින් ආයතන සහ ජනතාව පිළිපැදිය යුතු සෞඛ්‍ය නිර්දේශ ඇතුළත් වාර්තාව ජනාධිපතිතුමා හමුවට. පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ ගැසට් පත්‍රය ඉවත් කිරීමට ජනාධිපතිවරයාට බලයක් නැතැයි ශ්‍රේෂ්ඨාධිකරණයේදී ප්‍රකාශයක්. කොළඹ දිසාව සම්බන්ධ බුද්ධිතොරතුරු රැස්කිරීමේ වගකීම සම්බන්ධයෙන් යම් අකාර්යක්ෂමතාවයක් සිදු වී ඇතැයි පාස්කු ඉරිදා ප්‍රහාරය විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ හෙළිදරව් වෙයි. කුවේට් සිට පැමිණි පුද්ගලයන් සහ නාවික හමුදා සමාජිකයන් අතරින් තවත් කොරෝනා රෝගීහු 96 දෙනෙක් හඳුනා ගැනීති. කොරෝනා වසංගතයේ බලපෑමට ලක් වූ විදේශගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වීම සඳහා නව ක්‍රමවේදයක්. වෛද්‍ය පීඨ අවසන් වසර සිසුන් සඳහා පමණක් විශ්වවිද්‍යාල ලබන 15 වෙනිදා විවෘත කිරීමේ තීරණයක්. කොරෝනා වෛරසයට එරෙහිව එන්නත් සහ ප්‍රතිකාර ක්‍රම සංවර්ධනය කිරීමේ ගෝලීය අරමුදලේ වටිනාකම ඉහළට. ජූනි මාස 1 වෙනිදා සිට මෙරට ක්‍රීඩා කටයුතු අධීරෙන් අධීර ආරම්භ කෙරේ. ප්‍රවෘත්ති සමාප්තයි.